හැබැයි ඒවයිම අන්තයට යන එක ඒවම තමයි කියලා හිතන් ඉන්න එක බුදුදහම නෙමෙයි. ඒව තුලින්ම අපිට සැනසෙන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒක බුදුදහම නෙමෙයි. ඒ කිව්ව කාරණාවල තියෙන පොදු ලක්ෂණය තමයි අර මුලින් කිව්ව අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට මේ ලක්ෂණ තුන මේ කිව්ව කරුණු පහෙම තියෙනවා. කරුණු පහෙම තියෙනවා. ඔය තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. එතකොට එතනින් අපි නතර වෙලා අපි හිතුවොත් එහෙම මේ කරුණු වලින් අපි ජීවිතේ ජය ගන්න ඕන කියලා යා ජීවිතේ පරාද වෙනවා. ඒවා යම් ප්‍රමාණයකින් තියෙන්න ඕන. හැබැයි ඒව නෙමෙයි ජීවිතය කියන්නේ. ඒව හම්බ කරන්න නෙමෙයි මේ මනුෂ්‍ය ලෝකෙට ආවේ. ඒක මතක තියාගන්න ඕන. මනුෂ්‍ය ලෝකෙට ආවේ කාලා බීලා රැකියාවක් කරලා සල්ලි හම්බ කරලා දූ දරුවෝ හදලා යාන වාහන ගේ දොර අරගෙන ඉඳලා මැරෙලා යන්න නෙමෙයි. ඒක අවබෝධ කරගන්න ඕන. ඒව මේ ලෝකයට ආවහම කරන්න වෙන දේවල්. ඒව කළ යුතුයි. ඒව කරන්න ඕන. එතකොට අපිට කියන්න බෑ දරුවෝ ඉන්න තාත්තා කෙනෙකුට වැඩට යන්න එපා. අම්මා කෙනෙකුට කියන්න එපා වැඩට යන්න එපා. භාවනා කරන්න ගිහිල්ලා මහාන වෙන්න කියන්න බෑ අපිට. එයාලට කළ යුතු යම්කිසි කරුණු ටිකක් තියෙනවා. එහෙම නැත්නම් වගකීම් ටිකක් තියෙනවා. දරුවෝ වෙනුවෙන් කරන්න ඕනේ ඒවා. ජීවිතුන් අතරින් අම්මා තාත්තා වෙනුවෙන් කරන්න ඕනේ ඒවා. එතකොට ඒව කළ යුතුයි. එතකොට හැබැයි මේ ලෝකයේ තුල ඒ කරුණු ටිකම කරන්න අපි ආවේ කියලා කවුරු හරි හිතනවා නම් බුදුදහමට අනුව ඒක වැරදි. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ ආධ්‍යාත්මික ජීවිතයට ඔන්න අපිට කරුණු කීපයක් දේශනා කරන්නට යෙදුණා. අන්න පළවෙනි කාරණාව තමයි සද්ධාය වඩ්ඩති. අන්න ශ්‍රද්ධාව වර්ධනය කරන්න කිව්වා. හම්බ කරන්න කිව්වා. පුරුදු කරන්න කියලා කිව්වා. ශ්‍රද්ධාව පුරුදු කරන්න ඕන. ශ්‍රද්ධාව කියලා කියන්නේ අපේ පිනතුනේ බුද්ධ ආදී තුනුරුවන් පිළිබඳව අචල විශ්වාසය. ඒක කොයි වෙලාවකවත් නැති වෙන්නේ නැහැ. කොයි වෙලාවකවත් නැති වෙන්නේ නැහැ. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ ශ්‍රද්ධාව අපි තුල තියෙන්න ඕන. එතකොට ශ්‍රද්ධා සම්පන්න කෙනෙක් වෙන. ශ්‍රද්ධාව නැති කෙනෙකුට කොච්චර පින්කම් කළත් ඒක හිතට එකඟව කරන්න බෑ. කරලා ඉවර වෙලා අපරාධ කියලා හිතෙනවා. මේක කලේ ඇයි කියලා හිතෙනවා. මොකක් හරි අඩුවක් පේනවා. ශ්‍රද්ධාව නැහැ හිතේ. බුදුහාමුදුරුවෝ ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන පින්කම කරලා ඉවර වෙලා අපරාධ මම මේක කලේ කියලා හිතෙනවා. ඇයි ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව අඩුයි. එනම් පළවෙනියෙන් කරන්න ඕන ශ්‍රද්ධාව තියෙන කෙනෙක් වෙන්න ඕන. ශ්‍රද්ධාව තියෙන කෙනෙක් වෙන්න නම් බුදුහාමුදුරුවෝ හොඳට හඳුනගත්තු කෙනෙක් වෙන්න ඕන. දැන් අපි වෙසක් පොය සමරනකොට වෙසක් කූඩුවෙන් ඒ වගේම පහන් පත්තු කරලා නොයෙක් විදිහට සමරනවා. ඒ වගේම අපි කල්පනා කරන්න ඕන මේ වෙසක් හරියටම සමරන්නේ බුද්ධ දේශනාව නැත්නම් බුද්ධ චරිතය අඩුම තරමේ හිතන්න ඕන බුද්ධ චරිතය ගැන. බුදුරජාණන් වහන්සේ කියන්නේ කොයි වගේ කෙනෙක්ද? උන්වහන්සේට කොච්චර බාධක කරදර පීඩා කොච්චර ආවද? ඒ හැම තැනකම උන්වහන්සේ වෛර කළේ නැහැ, රණ්ඩුුනේ නැහැ. උන්වහන්සේ කොහොමද ඒවට උත්තර දුන්නේ? කොච්චර බුදුහාඳුර ඉවසපු කෙනෙක්ද? වෙසක් පොය දවසේ හිතන්න ඕන මං ඉවසන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම මම මගේ ජීවිතය තුළ බුදුහාඳුර කොච්චර පාරමිතාවන් වලදී දන් දුන්නු කෙනෙක්ද? මං දානය සම්පූර්ණ කෙනෙක් කරන කෙනෙක් වෙන්න ඕන. ඒ සම්පූර්ණ කිරීම දැනගන්න ඕන මම. ඒක මුළු ලෝකයම දැනගත්තට වැඩක් නැහැ. තමා දැනගන්න ඕන. එනිසා අන්න බුදුරජාණන් වහන්සේ ගැන හොඳට දැනගන්න ඕන. ඒ බුද්ධ චරිතය හොඳට කියවලා ඉගෙන ගන්න ඕන. බුදුරජාණන් වහන්සේට මෙන්න මේ විදිහට ලක්ෂණ තිබුණා. බුදුරජාණන් වහන්සේට මේ විදිහට බුද්ධ ඥාන තිබුණා. එතකොට මේ මොනවද?
එතකොට මේව ලබන්න බුදුහාඳුරු කොච්චර මොනවද කළේ සසරේ? ඒ දේවල් ගැන කල්පනා කරන්න ඕන. ඊළඟ කාරණාව ධර්මය පිළිබඳව. ධර්මය ගැන හොඳට දැනගෙන තියෙන්න ඕන. මම හිතනවා විශේෂයෙන්ම විදෙස් ගත රටක ඔබ හිටියත් ඔබ නිතර ධර්මය ගැන හොයන, ධර්මය සාකච්ඡා කරන, එවැගේම ධර්මය ඔබට නොවැටහෙන තැන් දන්න අයගෙන් අහලා අවබෝධ කරගන්න, නිවැරදි ධර්මය ජීවිතයට එකතු කරගන්න අය වෙන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ ධර්මය කියලා කියන්නේ හරි තැනින් අල්ලගන්න ඕන. හරියට අපි සර්පෙක් අල්ලගන්නකොට ඒ නිවැරදි තැනින් අල්ලාගත්තේ නැතොත් ඒ සර්පයා අපිට දෂ්ට කරන්න පුළුවන්. ඒ වගේ තමයි ධර්මය. එනිසා නිවැරදි තැනින් අපි අල්ලගන්න ඕන. ඒ වගේම මේ ධර්මයේ තුල තියෙන වටිනකම ආදි කල්යාණ මජ්ජේ කල්යාණ, මේ ධර්මය කියලා කියන්නේ මුල මැද අග මේ සියලු තැන් සම්පූර්ණයි. ඒ වගේම මේ අර්ථ සහිතයි. ඒ වගේම ධර්මය කියලා කියන්නේ ලෝකයේ තියෙන යථාර්ථය, මේ ලෝකයේ තියෙන ඇත්ත ධර්මයේ තුල තියෙන ආදි වශයෙන් ධර්මය හොඳට දැනගන්න ඕන. සංඝයා ඊළඟට ආර්ය පුද්ගල මහා සංඝරත්නය ගැන අවබෝධය තියෙන්න ඕන. එන්න එතකොට ඒ කෙනා තුළ ශ්‍රද්ධාව ගොඩනගෙනවා. එතකොට ඒක තමයි වර්ධනය කරන්න ඕන කිව්වේ. ශ්‍රද්ධාව වර්ධනය කරගන්න ඕන. ඊළඟ කාරණාව තමයි සීලය වර්ධනය කරන්න ඕන. සිල්වත් කෙනෙක් අද සීලවන්ත විදිහට ජීවත් වෙච්ච කෙනාට ජීවිතේ සැනසීමක් තියෙනවා. අපි දන්නවා මීට අවුරුදු ගානකට එහා පැත්තේ ලෝක විනාශයක් පිළිබඳව කතා කළා. ඒ වයින් බේරෙන්න යන්ත්‍ර පවා ලෝකෙ මිනිස්සු හදාගත්තා. මොකද බය නිසා. හැබැයි සිල්වත් අයට එහෙම බයක් නෑ. දැන් මම මුලදී කිව්වා වගේ බෞද්ධ වෙච්ච ඔබට අපට එහෙම අවස්ථාවක් එනම කිව්වට අපට අන් අයට තරම් බයක් නෑ. මොකද අපි තමා දන්නවම් කවද හිටියත් මැරෙන්න ඕන. ඒ වගේම තමයි තමා සිල්වත්. ඒ වගේම තමා ශ්‍රද්ධා සම්පන්නයි. එහෙම හිතනකොට අන්නේ කෙනාට බයක් දැනෙන්නේ නෑ. නොබියව මාරයාට මුහුණ දෙන්න පුළුවන්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ශ්‍රද්ධාව සීලය තියෙන්න ඕන වගේම ඡාගාය වඩ්ඩති, ත්‍යාග සම්පන්න බව වර්ධනය කරන්න. ඒක අතහරින්න පුරුදු වෙන්න ඕන. අතහැරීම පුරුදු කරන්න ඕන නිතර. මේ ලෝකයේ තුල භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ අතහැරීම තාම වටින කාරණාවක් දන් දීම. අපි කියනවා දන් දීම කියලා. එතකොට මේ දන් දීම අතහැරීම අපේ ජීවිතේ අපි කළ යුතු දෙයක්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ බෝධිසත්ව අවධිය ගත්තාම මොනතරම් දන් දුන්නද? උන්වහන්සේ අවසාන ආත්ම භාවයේ විසන්තර ආත්ම භාවයේ ලැබලත් උන්වහන්සේගේ දානය සම්පූර්ණ නැහැ. උන්වහන්සේ මොකද කළේ? තමන්ගේ දරුවෝ දන් දුන්නා, බිරිඳ දන් දුන්නා, සියලු දේවල් දන් දුන්නා. අන්න දානේ අග්‍රස්ථානයටපත් වුණා. එනිසා අපිට අපේ ජීවිතය තුළ පරිත්‍යාගය ඇති කරගන්න ඕන. ඒ පරිත්‍යාගශීලීත්වය ඇති කරගන්නකොට ඔබට සිහිපත් කරන්නේ අංගුත්තර නිකායේ තිබෙනවා මනාප කියලා සූත්‍රය. ඒ සූත්‍රය පැහැදිලි කරනවා මනාපදායි, එහෙම නැත්නම් අපි දන් දෙනකොට මනාප දෙයක් දෙන්න ඕන. පරිත්‍යාග කරනකොට කැමති දෙයක් දෙන්න ඕන. ඒ කියන්නේ අපි කැමති දෙයක්යි අනුන්ට දෙන්න ඕන. අපි අකමැති, අපි අහක දාන, අපිට එපා වෙච්ච, අපි ඇඳලා ඉවර වෙච්ච දෙයක් දෙනවා නම් ඒක පරිත්‍යාගයක් වෙන්නේ නැහැ. මොකද අපේ ඇති වෙන චේතනාවන් අපි මේක විසි කරන්න ඕන නිසා, මේක මට වැඩක් නැති නිසා, ඒ ආදී වශයෙන්. හැබැයි ඒක බාර ගන්න කෙනත් කැමති දෙයක් දෙන්න ඕන. ඒකයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ මනාප දෙයක් දෙන්න ඕන කියලා.
එහෙනම් මේ ත්‍යාගය පුරුදු කරන්න ඕන. ත්‍යාගවන්ත කෙනෙක් වෙන්න ඕන. ඉතින් ඒ නිසා බෞද්ධයෝ කියලා කියන්නේ ත්‍යාගවන්තයි. මේ කාලය තුල කොරෝනා තත්ත්වය නොතිබුණා නම් කොච්චර දන්සම් දෙනවද? කොච්චරනම් දාණය පුරුදු කරනවද? ලෝකේ කවුරුත් එහෙම දන් දෙන්නේ නැහැ. අපි දන්න විදිහට ලෝකේ කවුරුත් එහෙම දන් දෙන්නේ නැහැ. දන්සල් දෙන්නේ නැහැ. අඩුම තරමේ තමන්ගේ අම්මා තාත්තටවත් යමක් දෙන්නේ නැහැ. ලෝකෙ දියුණුවයි කියන රටවල් වල තමන්ගේ දරුවා අවුරුදු 18 20 වෙනකොට දරුවා වෙනම හොයාගෙන කනවා, අම්මා තාත්තා වෙනම හොයාගෙන කන්නේ. කඩේට ගිහින් බඩු ටික ගේන්නේ දරුවට වෙනම, ඒ වගේම අම්මා තාත්තා පස්සේ ගිහින් ඒ දෙන්නට වෙනම. එහෙමයි ලෝකය. ඉතින් ඒ නිසා ත්‍යාගවන්ත බව කියන එක බෞද්ධ වෙච්ච අපිට ඉතාම සමීප දෙයක්. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළ ප්‍රඥා සම්පත්තිය තියෙන්න ඕන කියලා. ප්‍රඥා සම්පත්තිය ඉතාම වැදගත් කාරණාවක්. ඒ කිව්වේ අපි අපේ ජීවිතය තුළ නිවැරදිව අවබෝධ කර ගැනීමට, දැන ගැනීමට, ඒ වගේම සත්‍ය අපේ මේ ජීවිතය තුළ යහපත් දේ යහපත් විදියට දන්න නුවණ අවබෝධය අපි ළඟ තියෙන්න ඕන. ඉතින් ඒ නිසා හැම දෙයක් පිළිබඳවම උපේක්ෂා සහගත සිතින් දැකලා නිවැරදි දේ අඳුන ගන්න පුළුවන්කම අපි තුල තියෙන්න ඕන. වාද කිරීම, ඒ වගේම ඒව පිළිබඳව රණ්ඩු කිරීම, තරහව, වෛරය, ක්‍රෝධය ඇති කර ගැනීම ඒ ප්‍රඥාවන්ත බව නොවේ. එනිසා එතකොට අපි අනුවණයෙක් වෙනවා, මෝඩයෙක් වෙනවා. එනිසා අපි ප්‍රඥා සම්පන්න කෙනෙක් වෙන්න ඕන. ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න ඕන. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ අද විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව සිද්ධ කරන වෙලාවේ මහාධිකරණ විනිසුරු සියලු දෙනාම එකතු වෙලා මේ කටයුතු කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ ගොඩාක් වෙලාවට මේ ප්‍රඥාවන්ත බව කියලා කියන්නේ සමහර වෙලාවට උන්වහන්සේ අපට පැහැදිලි කරන්නේ සත්‍ය එහෙම නැත්නම් ඇත්ත යථාර්ථය අවබෝධ කරගන්නට අවශ්‍යයි කියන එක. එනිසා අපිට සමහර විට ඇත්ත බොරු කරන්න පුළුවන්, බොරු ඇත්ත කරන්න පුළුවන්. තර්කය. එනිසා තර්කය ප්‍රඥාවන්ත බවක් නොවන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. තර්ක සංග්‍රහය තුල ඉගෙන ගන්නකොටත් අපි ඉගෙන ගන්නවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ ආධ්‍යාත්මික වශයෙන් මේ කාරණා අපේ ජීවිතයට එකතු කරගන්නට ඕනේ කියන කාරණාව උන්වහන්සේ දේශනා කළා. එහෙනම් ඔබට මනාව වැටහෙනවා ඇති බුදුහාමුදුරුවෝ බොහොම ක්‍රමානුකූලව දේශනා පවා දේශනා කළේ අපේ මනසට අපට තේරුම් ගන්න පුළුවන් විදිහට. අපි කැමති තැනට කතා කරලා අපි එතනින් අපිව මානසිකව අපි වෙන තැනකට අපි වරගෙන යනවා. මේ වඩේ සූත්‍රයත් ඒ වගේමයි. මොකද අපි කැමති තැනින් පටන් ගත්තා ධන දාන්නේ සම්පත් වලින්. හැබැයි ඉවර කරනකොට ප්‍රඥාවෙන් බුදුහාමුදුරුවෝ අපිට මේ කාරණා ටික කියලා දෙනවා. එනිසා ඒ වගේ මහා වටින ශාස්ත්‍රවරයාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනය තුල තමයි අපි ජීවත් වෙන්නේ. එනිසා ඒ ශාසනය තුල උපදින්නට, ඒ ශාසනය තුල පිහිට ලබන්නට, ශාසනය තුල ජීවත් වෙන්නට ලැබීමත් අපි හැමෝම ලද භාග්‍යයක් කොට සලකන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ඔබ හැමදෙනාම මේ පුංචි දහම් කරුණු කීපය ජීවිතයට එකතු කරගන්න ඔබේ ජීවිතය සාර්ථක කරගන්න මේ වෙසක් පොය දවසේ බුදුහාමුදුරුවන්ගේ සම්බුද්ධත්ව ජයන්තිය 2564 වන සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අපි අද මේ උතුම් පින්කම් සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් ඒ නිසා ඒ තථාගතයන්න් වහන්සේට ගෞරව කිරීමක්, උන්වහන්සේට සැලකීමක් හැටියටයි අපි අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම හැමෝම බෞද්ධයෝ අද දවස ඉතාමත්ම යහපත් විදිහට, පුණ්‍යවන්ත විදිහට දාන, සීල, භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව තුළින් අද දවස
ජීවිතයට බොහෝ කුසල් රැස් කරගන්න අවස්ථාවක්. ඉතින් ඒ නිසා අපේ රටෙන් දුරු රටක හිටියත් ඔබ අද මේ වෙසක් පොය නිමිති කරගෙන ෆිජි රටේ සේවය කරන ශ්‍රී ලාංකික සැමට සෙත් ප්‍රාර්ථනා කරමින් තමයි අද මේ ධර්ම දේශනාව සිද්ධ කරනු ලබන්නේ. විශේෂයෙන්ම මේ පින්කම සංවිධානය කළේ මහාධිකරණ විනිසුරු රංගජීව විමලසේන මහත්මයා. එතුමා තමයි සම්බන්ධීකරණය කරමින් මේ සියලු කටයුතු සංවිධානය කරමින් ඒ උතුම් පින්කමේ දායකත්වය දරන්නට යෙදුණි. බොහෝ දෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන්න මේ අවස්ථාව උදා කර දීමේදී පුරෝගාමීව කටයුතු කළේ ඒ රංගජීව විමලසේන මහාධිකරණ මිනිසුරුතුමන්. ඒ වගේම විශේෂයෙන්ම එම රටෙහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගරු කටයුතු නියෝජිත ලෙස සේවය කරන අජිත් කොඳාගොඩ මහත්මයා එම මහත්මිය විශේෂයෙන්ම මේ වෙලාවේ සිහිපත් කරන්නට අවශ්‍යයි. ඒ වගේම ෆිජි රටේ සේවයේ නියුතු සියලුම මහාධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු මහත්මීන්ට සහ එම පවුල්වල සමාජිකාවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ තවත් අරමුණක්. ඒ වගේම ෆිජි අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර් ඒ වගේම විනිසුරු යොහාන් ලියනගේ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විනෝද් පටෙල්, ඒ වගේම ටෙෆෝස් ආර්.සී. මනුබායි, බී.ඩී.ඕ වරලත් ගණකාධිකාරී, ඒ වගේම කෝට්ස් සී.ජේ. පටෙල්, ඒ වගේම එෆ්.එන්.යූ විශ්වවිද්‍යාලය, පෝර්ට් ෆීජි ලිමිටඩ් හා ෆෝර්ට් ටර්මිනල් ලිමිටඩ් යන ආයතන ඇතුළු සියලුම අනෙකුත් ආයතන නියුතු ශ්‍රී ලාංකික මහත්මීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම පුණ්‍ය කර්මයට සහාය දැක්වූ CNC සොලියුෂන් ආයතනයේ චරක රාජනායක මහත්මයා එම මහත්මිය ඇතුළු පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ෆීජි දේශයේ සේවය කරමින් සිටියදී හදිසි අභාව ප්‍රාප්ත මහාධිකරණ විනිසුරු සුරේෂ් චන්ද්‍ර මැතිතුමාට පින් අනුමෝදන් කිරීමට විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ රටේ සේවය කරන ඒ සියලුම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් විශේෂයෙන්ම දැනට ඇති වෙලා තිබෙන දරුණු කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙලා ඒ හැමෝටම නිදුක් නිරෝගීව ජීවත් වෙන්න සෙත් ප්‍රාර්ථනා කිරීම සහ තමන්ගේ උපන් රට මේ ශ්‍රී ලංකාවට පැමිණෙන්න බලාපොරොත්තු වෙන අයට කිසිම කරදරයක් නැතුව තමන්ගේ මව් රටට එන්න වාසනාව ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන තමයි අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නට යෙදුනේ. එසේනම් මේ ලබාගත් උතුම් පින් බලය පළමු කොට දෙවියන්ට අනුමෝදන් වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. ඔයත් හැමෝම දෙවියෝ රකීවා ආරක්ෂා කර දෙනසේක්වා. දෙවියන්ගේ පිහිට දෙවියන්ගේ ආශිර්වාදය විශේෂයෙන්ම ඔබටත් ඔබේ පවුල්වල හැම දෙනාටම ඒකාන්තයෙන්ම සැලසේවා ලැබේවා. මේ පින් බලයෙන් දෙවියෝ නිවන් දකිත්වා කියා සාදු 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 කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන්ම මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා ෆීජි දේශයේ සේවය කරමින් සිටියදී හදිස්සියේ අභාවයට පත්වුණු මහාධිකරණ විනිසුරු සුරේෂ් චන්ද්‍ර මැතිතුමාට පින් අනුමෝදන් කරන්න. ඉතින් එතුමා ඇතුළු විශේෂයෙන් ෆීජි දේශයට ගිහිල්ලා අපේ රටෙන් සේවය කරද්දී අභාවයට පත්වෙච්ච බොහෝ දෙනෙක් ඇති. ඒ හැම දෙනාටම ඒ වගේම අද මේ පින්කමට එකතු වන මේ පින්කම සංවිධානය කරන පෙරමානම් සඳහන් කළ හැම දෙනාගේම නමින් මියගිය සියලු දෙනාටම ඒ වගේම මේ දරුණු වසංගත රෝගයෙන් අභාවයට පත්වෙච්ච හැම දෙනාටම ඒ වගේම අපේ රටේ යුද්ධය වෙනුවෙන් දිවිපුද පුරාණ විරුව ඇතුළු හැම දෙනාටම මේ පින් අයිති වේවා. මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම සුරේෂ් චන්ද්‍ර මැතිතුමන් ප්‍රධාන සියලු දෙනා මේ පින් දැක නිවන් දකිත්වායි
අපි සාදු 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 කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කමේදී ප්‍රධාන සංවිධානය කටයුතු සිදු කරන්නට යෙදුණු මහාධිකරණ විනිසුරු රංගජීව විමලසේන මහත්මයා ප්‍රධාන කොටගත් ඒ සංවිධායක මණ්ඩලයේ හැම දෙනාටම විශේෂයෙන්ම එම රටෙහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගරු කටයුතු නියෝජිත ලෙස සේවය කරන අජිත් කොන්දාගොඩ මහත්මයා එම මහත්මියට විශේෂයෙන්ම ආශිර්වාද කරමින් ෆිජි රටේ සේවය නියුතු සියලුම මහාධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු මහත්මීන්ට සහ පවුල්වල හැම දෙනාටම ෆිජි අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර් විනිසුරු යොහාන් ලියනගේ මෙතිතුමන් ප්‍රධාන පවුලේ සියලු දෙනාටම එවැගේම විනෝද් පටෙල් එවැගේම ටැෆෝස් ආර්.සී. මනුබායි බී.ඩී.ඕ වරලත් ගණකාධිකාරී කෝඩ්ස් එවැගේම සී.ජේ. පටෙල් එෆ්.එන්.යු විශ්වවිද්‍යාලය පෝර්ට් ෆීජි ලිමිටඩ් හා ෆෝර්ට් ටර්මිනල් ලිමිටඩ් යන ආයතන ඇතුළු අනෙකුත් ආයතන නියුතු ශ්‍රී ලාංකික මහත්මීන්ට විශේෂයෙන්ම මේ වෙලාවේ අපි පුණ්‍යානුමෝදනා කරනවා ආශිර්වාද කරනවා. මේ පුණ්‍ය කර්මයට සහාය දැක්වූ CNC Solution ආයතනයේ චරක රාජනායක මහත්මයා එම මහත්මිය ඇතුළු පවුල හැම දෙනාටම අපි මේ වෙලාවේ විශේෂයෙන්ම ආශිර්වාද කරනවා. වෙසක් පොය වෙනුවෙන් උතුම් ධර්ම දානමය මහ පින්කමක් සිදු කරන්නට දායකත්වයේ දැරීම පිළිබඳව සංවිධානය කිරීම පිළිබඳව ඒ සඳහා එකතු වීම පිළිබඳව මේ නම් සඳහන් කළ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනය යහපත වේවා. ඔයත්ොන්ට මේ වසංගත රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වෙලා බොහොම නිදුක්ක නිරෝගීව ජීවත් වෙන්න වාසනාව ශක්තිය උදා වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනු ලබනවා. අද මේ පින්කම සංවිධානය කළ මහාධිකරණ මිනිසුරු රංගජීව විමලසේන මහත්මයා ඇතුළු ඔබ සියලු දෙනාට තව තවත් මෙවැනි පින්කම් කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව ඒකාන්තයෙන්ම සැලසේවා. ඔබ හැම දෙනාම ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසීමට මේ පිනත් පාරමිතාවක්ම වේවායි ඔබ සාදු 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 කියා ප්‍රාර්ථනා කරමින් පින්කම අවසන් කරන්නේ හැදූ වැඩු දෙමාපියන් සේපත් කරමින් ඔබේ නිවසේ ඔබේ සමහර විට ඔබ සේවය කරන රටේ වෙන්න පුළුවන්, සමහර විට මේ මව් රටේ වෙන්න පුළුවන් ඔබේ අම්මා තාත්තා ජීවත් වෙන්නේ. එනිසා කොතනක හිටියත් අම්මා තාත්තට ජීවිතය ඔබ යුතුයකම් කරන්න සලකන්න හොයලා බලන්න. එහෙමනොත් කවදාවත් ජීවිතේ ඔබට වරදින එකක් නැහැ. එනිසා ඔබ දැනටත් මේ දේවල් කරනවා ඇති. මොකද ළඟ ඉන්නකොට නොදැනුණාට ඒ සෙනෙහස දුර ඉන්නකොට හරියට දැනෙනවා ඇති. අම්මා තාත්තා ළඟ හිටියනම් කියලා ඒ පාළුව ජීවිතයට එකතු වෙනවා ඇති. ඒ නිසාම ඔබ ඔබේ අම්මා තාත්තට සලකනවා ඇති. ගෙදර හිටියටත් වඩා හොඳට. ඉතින් ඒ නිසා ඒ අම්මා තාත්තා දෙන්නට නිදුක් බව ලැබේවා, නිරෝගී භාවය ලැබේවා, චිරජීවනය ලැබේවා. අම්මා තාත්තේ ඔබට උතුම් නිවන් පිණිසම වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අපි මේ විදියට පුංචි කවි දෙකක් කියලා අම්මා තාත්තට සෙත්පතමු, ආශිර්වාද කරමු. ඔබත් ඉන්න තැන ඉඳගෙන ඔබේ දෑත නලලට තියලා වැඳගෙන ඇස් දෙක පියාගෙන ඔබේ අම්මගේ රූපය තාත්තගේ රූපය ඇස් ඉදිරි පිට මවාගෙන අම්මා තාත්තා මේ පින්ගෙන නිවන් දකීවා කියන උතුම් ප්‍රාර්ථනාව සිතට එකතු කරගෙන අපි ඒ මාපියන් සිහිපත් කරලා පින් දෙමු, ආශිර්වාද කරමු, සෙත්පතමු මේ විදියට. දස මාසයක් කුස තුල මා දරෝ අම්මා
සෙනෙහස දිදී තුරුලටගෙන මගේ අම්මා මතු බොදු වෙන්න පතනවා මගේ සුදු අම්මා දහඩිය කැට පොළොවේ හෙලා හැදුවැඩෝ පියා ඉල්ලන හැම දෙගෙන විත් කන්න දුන්නු පියා හේනේ කුඹුරේ වැඩ කරලා සල්ලි හෙව්ව පියා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. එවැගේම මේ උතුම් පින්කමේ බලයෙන් අද වෙසක් පොය නිමිත්තෙන් ෆිජි රටේ සේවය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව එකතු වෙලා මේ සිදු කළ පින්කමේදී විශේෂයෙන්ම අපේ මව් රටේ ඉඳගෙන මේ පින්කම් සිද්ධ කරන්නට මේ කටයුතු සම්බන්ධීකරණය කරමින් කටයුතු සිද්ධ කළ ඒ පින්වත් හැම දෙනාටම අපි මේ වෙලාවේ ආශිර්වාද කරමින් අද අතුරුගිරිය සදාසිරිපුර ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ අභිනව ධාතු මණ්ඩපයේ අභියස ඉඳගෙන මේ උතුම් සිදු කළ සද්ධර්ම දේශනාව මෙසේ නිමාවටපත් වෙනවා. ඔබ හැමට උතුම් වූ ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.